ඒකට ඉඩියම්ස් වල යෙදෙන තවත් එකක් තමයි බලු බලල් ජීවිතය කියලා ගත්තොත් cat and dogs life කියලා අපි ඒක ලියන්නේ. හැබැයි ඒකේ සිංහල තේරුම වෙන්නේ නිතර අඬදබර කරනවා කියන එක. fall in love. fall in love. ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා. fall in love. ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා කියන එකට අපි සාම්ප්‍රදායිකව කියන සිංහල තේරුමේ ඉංග්‍රීසි අර්ථයේ fall in love. පස්සාදොරෙන් back door. පස්සාදොරෙන් දෙවෙනි ප්‍රශ්නය burning question. burning question. saw the scene. saw the scene. on the alert. දැන් ඔය දේශපාලච්චයම මීටින් වලට ආපුම හමුදාය පොලිසිය කට්ටිය ඉන්නවා හෙල්ලෙන්නේ නැතුව on the alert. සිය කැමැත්තෙන් on accord. on accord ඒ කියන්නේ සිය කැමැත්තෙන්ම යමක් වෙනවා නම් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ on accord. බියසුළු. කවුරු හරි බියසුළු භාවයෙන් යුක්ත නම් chicken hearted. අම්බලන් chicken hearted. ඒ කියන්නේ chicken කියන්නේ අපි ගත්තොත් එහෙම කුකුල් මස් නේද? chicken hearted කියන්නේ කුකුල් මස් මේ හෘද වස්තුව වගේ තේරුමක්. නමුත් ඒකේ ඉංග්‍රීසියෙන් එන්නේ ඒ chicken hearted කියන එකේ සිංහල ඉඩියම් එක බියසුළු. නිර්දය ලෙස. නිර්දය ලෙස. on call blood. on call blood කියලා කියන්නේ නිර්දය ලෙස. නොඑක් දුක් කිරිහැර විඳිනවා. නොඑක් දුක් කිරිහැර විඳිනවා. fire and water. දැන් කොහේ හිතනක වාගේ කියවනකොට fire and water කියලා තිබ්බොත් ඔයා හිතන්න එපා ගින්දරයි වතුරයි කියලා. fire and water කියන දෙකේ එකට එකතු කරලා ගත්තාම තේරුම තමයි නොඑක් දුක් කිරිහැර විඳිනවා. in the heat. in the heat. කොහේ හරි තිබුණොත් එහෙම on and off කියලා ඔයා හිතන්නේ ලයිට් එකක් on කරලා off කරනවා කියන තේරුම. නමුත් ඒක නෙවෙයි තේරුම. එක තැන මේ දෙක තිබුණොත් on and off කියලා කිව්වොත් in the heat කියන එක. පාලනයෙන් තොර. පාලනයෙන් තොර ඒ කියන්නේ මොකද්ද? out of hand. පාලනයෙන් තොර කියන්නේ out of hand. ඉතින් idioms ඉංග්‍රීසි භාෂාවේ දෙන සමහර ඉංග්‍රීසි වචන දෙක තුනක තේරුම සිංහල භාෂාවේ යෙදෙනවා ඒ විදිහටම නොයේදී සාම්ප්‍රදායිකව කතා කරන ක්‍රමයට. ඉංග්‍රීසි භාෂාවේ වචන දෙක තුනක් එකට එකතු වුනහම සිංහල භාෂාවේ එක සාම්ප්‍රදායිකව කතා කරනවා වෙනත් තේරුමකින්. අන්න ඒකට තමයි අපි idioms කියලා කියන්නේ. මේ ටික ලියලා ඉවර ඇති කියලා මම හිතනවා. ඔව් සර්. ඊළඟ පිටුවේ තියෙන B form. B form එක මේ ටික ලියන්න මම ඊට පස්සේ මේ ටික කියලා දෙන්න. ඔයගොල්ලෝ මේව හිස්සම් පුරව ගන්න නැහැ. බොඳයි වගේ. බොඳ වෙලාද? ඔව් සර් මේ ෆොටෝ එක හරියට වැදිලා නැහැ වගේ මම හිතන්නේ. දැන් කොහොමද? බොඳ යවුලන්නේ සාමාන්‍ය පේනවා සර්. පේනවා නේද? හරි. මේ ටික දන්න දේවල් නේ පුතේ දැන්. මෙහා අපි ඉගෙන ගන්න B form ඉගෙනගෙන ඉවරයි. දැන් බලන්න ලියන්න හිස්සම් ටික පුරව ගන්න. ඊට පස්සේ අඩුපාඩු තිබුණොත් මම කියලා දෙන්නම්. හිස්සම් ටික ටක් ගාලා පුරව ගන්න හැමෝම. සර් බොඳ වෙලා පේන්නේ. ඒ ෆොටෝ එක වැදිලා නැහැ හරියට.
ඔයගොල්ලෝ දන්න දේවල් ටික තමයි මේ තියෙන්නේ. B form එකේ මේක අභ්‍යාසයක් වගේ කරන්න තියෙන්නේ. simple present, simple past, simple future. simple present, simple past, simple future. ඊළඟට තියෙනවා progressive form එක. ඊළඟට තියෙනවා perfect form එක. progressive form කියලා කියන්නේ අතීතයට ගිහිල්ලා කතා කරන එක. perfect form කියලා progressive form කියලා කියන්නේ පවතින ක්‍රියාව යොදාගෙන කතා කරන එක, ing දාලා කතා කරන එක. perfect form කියලා කියන්නේ අතීතයට ගිහිල්ලා ක්‍රියාව කොයි විදිහට තියෙන කියලා කතා කරන එක. ඕක දැන් තව චුට්ටක් අපි ඉගෙන ගත්තු අර simple present, simple past, simple future කියන එක වැඩි කරලා කියන එක. ඒවා දන්නවා simple present වල තියෙනවා I, කතෘ I, you, I, you. හරිද? I කියන්නේ උත්තම පුරුෂ එක වචනයක්, you කියන්නේ බහු වචනයක්, he, she, it කියන්නේ එක වචනයක්, we කියන්නේ බහු වචනයක්, they කියන්නේ බහු වචනයක්. I, you, he, ඉරක්, she, ඉරක්, it, we, they. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒතර B කියන එක කොහොමද එන්නේ? Iත් එක්ක B එන්නේ හැම වෙලේම am කියලා. I am කියලා නැත්නම් I am කියලා එන්නේ. youත් එක්ක කොහොමද ක්‍රියාව එන්නේ? B කියන ක්‍රියාව you are. he, she, it එක්ක is. we එක්ක are. they එක්ක are. දැන් මේව දන්න ඔයාලා. ඒතර වාක්‍යයක කොහොමද ඒක යොදන්නේ කියලායි මේ තියෙන්නේ. වාක්‍යයක යොදන්නේ it can be simple. it can be simple මේ ඒක සරලයි. ඒක සරල එකක් වුණා. it can be. හරිද? විය තිබුණා සිටියා කියන තේරුමනේ. වුණා කියන තේරුමනේ. ඒක සරල එකක් වුණා. I am here. I am here. මම මෙහෙ. I am here. You are here. දැන් Iත් එක කොහොමද මේ here කියන එක දාන්නේ? youත් එක කොහොමද here එක දාන්නේ? I am here. You are here. She is here. We are here. They are here. අන්න දාන්න තාලේ. ඒ මොකක්ද? simple present වල ඒක වචන බහු වචන යොදපු විදිහ, ඒක වචන බහු වචන යොදපු විදිහ B කියන උපකාරක ක්‍රියාපදයක් එක්ක. දැන් ඕකම අයත් දෙවෙනි කොටුවේ තියෙනවා simple past, සරල අතීත කාලෙදී. කොහොමද වෙන්නේ? am කියන එක was උනා මෙතන. were වෙලා තියෙනවා. are කියන එක were. ඒ වගේම is එක was උනා. are එක were උනා. ඉතුරුත් ආයක වුණා. එතන හැම වෙලෙම කිසියම් ඒකවචන ක්‍රියාපදයක් අතීතයට යනකොට simple past tense එකේ සරල අතීත කාලෙදී is එක නැත්නම් am එක was වෙනවා. ආයක හැම වෙලෙම were වෙනවා. ඒකයි එතන තේරුම. ඒකවචන නම් was වෙනවා, බහු වචන නම් were වෙනවා අතීත කාලෙදී. I was here. මම මෙහි හිටියා. You were here. ඔබලා මෙහි හිටියා. She was here. ඇය මෙහි හිටියා. We were here. ඔහු මෙහි හිටියා. They were here. ඔවුන් මෙහි හිටියා. කියලායි ඔය කියන්නේ. ඉතින් ඔයාගේ ටෙස්ටින් එකක් මේක. පන්ති කාමරේදී නම් ඕනට ලියලා ලියන්න කියනවා තනියෙන්. ලිව්වේ නැත්නම් වේවලකින් මම පිටිපස්සේ වේවල තියන ඉඳලා අතට 2 3ක් දෙනවා. දැන් ඉතින් එහෙම කරන්න බෑ. දැන් ඉතින් ඔයාලට තනියෙන් ගහ ගන්නයි වෙන්නේ. මං හරිද වැරදිද කියලා. දැන් ඔයාලා මෙතෙක්ම උගන්නපු දේවල් ඔළුවේ තියෙනවා නම් දැන් මේක ටක් ගාලා ලියලත් ඉවරයි. මට ඉස්සෙල්ලා ලියලා ඉවර වෙන්න ඕන. ඔළුවේ නැත්තම් ඉතින් ආයෙත් මේක දිහා බලන මොන හරි හිස්තැන් පුරවන්නයි වෙන්නේ. මම හිතනවා බහුතරයක් මේක දන්න ළමයි ඔළුවට අරගත්තු ළමයි ඉන්නවා. තව සමහර ළමයි ඉන්නවා බාගෙට බයක් කියලා මේවා මොනවත් ඔළුවට දාගත්තේ නැහැ. ඔහේ ගෲප් එකේ ඉන්නවා. ෆියුචර් එකේ මොකක්ද දෙන්නේ? අපි දැනගත්තා will හරි shall හරි. බොහෝ වෙලාවට will එන්නේ මොකේටද? ඒකවචන ස්වරූපයෙන් තියෙන කතෘත් එක්ක shall එන්නේ බහුවචන ස්වරූපයෙන් තියෙන කතෘත් එක්ක. ඒ දෙක මාරුණා කියලා ගැටලුවකුත් නැහැ ලොකුවට. සාම්ප්‍රදායේදී will එන්නේ ඒකවචනයත් එක්ක, shall එන්නේ බහුවචනයත් එක්ක. I will, you will be, she it කියන එකත් එක්ක will be, we එක්ක shall be හෝ will be, they එක්ක shall be හෝ will be කියලායි මෙතන එන්නේ. අර කතෘලා ටිකමයි මේ පැත්ත පිරවෙන්නේ. You will be here. I will be here. මම මෙහි ඉඳීවි. මම මෙහි ඉඳීවි. You will be here. ඔබ මෙහි ඉඳීවි. She will be here. ඇය මෙහි ඉඳීවි. We will be here. අපි මෙහි ඉඳීවි. They will be here. ඔවුන් මෙහි ඉඳීවි. ආදි වශයෙන් තේරුම් ටික. Progressive form. පවතින ක්‍රියාව.
එතකොට මේ ඕනම එකක් එක්ක I he she the ඕනම එකක් එක්ක be කියන එකට ing දාලා එන්නේ. be කියන එකත් එක්ක ing දාලා එන්නේ. she is being unusual. හරිද? ඔහු ප්‍රයෝජනවත් නොවේවි. she is being unusable. හරිද? ඔහු ප්‍රයෝජනවත් නොවෙමින් සිටීවි. නොවෙමි. නොවේවි. ඉතින් is being කියලා තියෙන is එක being යෙදුනේ. are being කියලා දාන්නත් පුළුවන්. was being කියලා දාන්නත් පුළුවන් අතීතේ. were being කියලා දාන්නත් පුළුවන්. will be being කියලා දාන්නත් පුළුවන්. shall be being කියලා දාන්නත් පුළුවන්. හරිද? will being shall being කියලා දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මෙතන දාගන්න මේ is the am the are the is the am the are the was the were the will the shall the කියන මේ ඕනම එකත් එක්ක එන්නේ being දානවා පවතිමින් කියන ක්‍රියාව. පවතිමින් තියෙනවා. ඒ යමක් දැනට කරමින් පවතිමින් තිබුණා. හරිද? වර්තමානයේ කරමින් පවතිමින් තිබුණා. අතීතයේ කරමින් පවතිමින් තිබුණා. අනාගතයේත් කරමින් පවතිමින් තිබේවි. හරිද? අන්න ඒ කියන අර්ථය ගන්න තමයි being කියලා දාගත්තේ මොකක් එක්කද? උපකාරක ක්‍රියාපදයක් එක්ක. මේ බලන්න beat එක ing being යෙදුණා. හරිද? is being නේද? are being, was being, were being, will being, shall being කියලා දාන්න පුළුවන්. තේරෙන්න ඇති කොටස් ටික වාක්‍ය වල යොදන්න මේ කියන කොටස් ටිකම අරගෙන වාට පුළුවන් වාක්‍ය ටිකක යොදලා බලන්න being දාලා. perfect form අතීතයට ගිහිල්ලා යම් කිසි ක්‍රියාවක් අතීතයට ගිහිල්ලා it has been fun ඒක විනෝදයක් වුණා. ඒක විනෝදයක් වුණා. it has been fun. හරිද? that has been fun. හරිද? she was being happy. she was being happy. ඇය සතුටු වුණා. they were being happy. ඔවුන් සතුටු වුණා. හරිද? ඔවුන් කෑම කෑවා. they have been eat. ඔවුන් කෑම කාලා තිබුණා. ආදි වශයෙන් අතීතයේ ක්‍රියාවකට ගියොත් been එනවා. හැබැයි ing එක්ක නෙවෙයි එන්නේ. මොකද්ද? b double en දාලා එන්නේ. been එකේ එන්නේ b double en. එතකොට ඒක අතීත කාලයට හරවලා අපි කියන වාක්‍යයක් been කියන එක it has been fun. සතුටු වුණා. නේද? සතුටු වුණා. has been fun. ඒක සතුටු වීමක් වුණා. පැහැදිලිද? එතකොට ඒ ටික කොහොමද been දාන්නේ? කොහොමද b double en been දාන්නේ කියන එකත් ඔයාලා ගොළුවට වැටෙන්න ඇති. මේ වාක්‍ය කට්ටලෙත් එක්ක ඔයාට ඒක දාලා හදන්න පුළුවන්. ඉතින් උපකාරක ක්‍රියාපදයක වරණගීම තවදුරටත් ඔයාට උවමනා වෙන ඕන වෙලාවක මේක බලලා හරි ඉගෙන ගන්න. මේ මොහොතේත් ඔළුවට දාගන්න. ඔයාට උවමනා වෙයි මේවා විවිධ අවස්ථාවලදී ඒ උවමනා වෙන හැම වෙලාවකම ඔයා ඒක පාවිච්චි කරන්න. auxiliary verbs ගැන තවත් අපි කතා කරනවා. auxiliary verbs also called happening verb, helping verb. auxiliary verbs කියන එක අපි කතා කරනවා මොකක්ද? helping verbs කියලා. උපකාරක ක්‍රියාපද කියලා. auxiliary verbs are verbs that are used together with the main verb of the sentence to express the action or state. auxiliary verbs කියන එක that are used මේක භාවිතන together එකට එකතු වෙලා with the main verbs ප්‍රධාන ක්‍රියාපද සමග එකට එකතු වෙලා භාවිතා කරන of the sentence වාක්‍යයක to express the action or happening. කිසියම් ක්‍රියාවක් හෝ තත්වයක් ඉදිරිපත් කිරීමට එහෙනම් කිසියම් ක්‍රියාවක් හෝ තත්වයක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන ක්‍රියාපදයේ සමග එකතුව මේ උපකාරක ක්‍රියාපදයේ යෙදෙනවා කියලා ඒක කිව්වේ. main verb plus auxiliary verbs සමාන complete idea. main verb ප්‍රධාන ක්‍රියාපදයයි auxiliary verbs උපකාරක ක්‍රියාපදයයි එකට එකතු වුනහම complete idea එකක් එනවා. සම්පූර්ණ අදහසක් එනවා. the main auxiliary verbs are ඔයා මේවා ඉගෙනගෙන ඉවරයි ගොඩක්. be, am, is, are, was, were, do, did, have, has, had. නැවතත් ඔයාගේ දැනගැනීම පිණිසයි මේක දීලා තියෙන්නේ. highlight කරගන්න මේ ටික be, am, is, are, was, were, do, did, have, has, had. මේවා ලියලා නැත්තම් ලියා ගන්න ඕන. ලියලා highlight කරගන්න. ඒ වගේම මේ උඩ කොටසත් highlight කරගන්න. main verb plus auxiliary verbs සමානයි complete idea. මේ දෙක හරි වැදගත්. ඔයාට කොයි වෙලාවක හරි නැවත වතාවක් මේ ටියුට් එක බලන වෙලාවට උවමනා වෙච්ච වෙලාවක. example sentences ඔයාලා මේවා ලියලා ඇති කියලා මම හිතනවා. ඒකයි මම මේ කියවගෙන යන්නේ.
example sentences ලියලා නැත්තම් මට slow වෙලා යන්න ඔයාලා කියන්න ඕන time එක දෙන්න කියලා. They are jogging. She are jogging. They are jogging. She was sitting. සර් We ඒවා were- ලියලා නැහැ. ලියන්න. ඉවරද ළමයි? නෑ සර් චුට්ටක් තියෙනවා තව. හරි ලියන්න. ඔයගොල්ලන්ට access tute එක හම්බෙලා තියෙන ළමයි? MS Access PowerPoint වලින් පස්සේ හම්බෙන එක? නෑ සර් PowerPoint එක විතරයි. නෑ එක් වයිද branch PowerPoint එක විතරයි. branch එක වයිද පුතේ? දඹුල්ල. දඹුල්ලේ හම්බෙලා නැහැ. කුරුණෑගල? අනිත් branch වල ළමයිත් කියන්න බලන්න හම්බෙලා නැද්ද කියලා. කුරුණෑගල හලාවත කුරුණෑගල හම්බෙලා තියෙනවද? ඔව් සර්. හරි. බිංගිරිය දඹුල්ල sorry හලාවත බින්ගිරේට හම්බුන්නේ නැහැ සතා. බිංගිරියට හම්බෙන්නේ නැතුව ඇත්තේ බිංගිරියට ගිහිල්ලා නැතුව ඇති දෙන දවස්වල. ඒකයි ප්‍රශ්නේ. ඒ හම්බෙච්ච නැති අය මට කියන්න මොකද දැන් රට දිගටම වහලා තිබුණොත් අපිට ඇත්තටම ඔව් කියන්න. සර් නිල් පාට පොතද MS Word එක MS Excel එකයි දෙකම තියෙන පොතද? නෑ. MS Access කියලා ඇති. PowerPoint වෙනම ටියුට් එකක් ඇති. Access Access එකද? ඔව්. Access එක දුන්නා. Excel එක මේ අර භාගයක් තියෙන එක විතරයි දුන්නේ. PowerPoint එකයි Word එක Access දුන්නේ නැහැ සර්. PowerPoint එක දීලා තියෙනවා. ඔව් PowerPoint එක දුන්නා. ඒක කොයිද පුතා branch එක? Access එක නෑ දඹුල්ල කියන්නේ. සර්. දඹුල්ලට access නැහැ. එතකොට කුරුණෑගලට access තියෙනවා. බිංගිරියටත් නැහැ කිව්වා. බිංගිරිය එක ළමයක් දන්නේ නැහැ. බිංගිරිය ළමයි 4 දෙනා ඉන්නේ. ඒ 4 දෙනාටම හම්බෙලා නැද්ද නැත්නම් එක ළමයාද ඔය කියපු එක්කනට හම්බෙලා නැද්ද? සර් කොරෝනා හම්බුනේ නැහැ. කුරුණෑගල කවුද? group A ද B ද? ඒ මම හිතන්නේ ඔයා යන්න නැතුව ඇති. කුරුණෑගලට දුන්න access එක. කුරුණෑගල තව ළමයි සර් කුරුණෑගල
අපිට කුරුණෑගල අපිට හම්බුනේත් නෑ. සමහර ළමයි PowerPoint විතරයි. අපිට PowerPoint විතරයි සර්. හරි. වට කුරුණෑගලට දීලත් නැහැ. සමහර අය නම් හම්බුණා කියලා කියනවා. චිලව් ළමයි ඉන්නවද? හම්බුණා සර්. චිලව් වලට හම්බෙලා තියෙනවා. කැන්ඩි ළමයි ඉන්නවා නම් කියන්න හම්බුණා නැද්ද කියලා? හම්බුනේ නැහනේ. අනුරාධපුර ළමයිට හම්බුණාද? නෑ සර්. පොළොන්නරුවේ ළමයි? පොළොන්නරුවේ ළමයි? පොළොන්නරුවේ අද නැද්ද? ජොයින් වෙලා නැද්ද කවුරු? හම්බුණාද නැද්ද කියලා කියන්න. මොකද මම මේ ටියුට් එක දෙන්න ක්‍රමයක් හදලා දෙන්න හදන්නේ. නැත්නම් මම දැන් ලබන සතියේදී යනකොට ඇක්සස් පටන් ගන්නවා. ඔයාට ටියුට් එක ගන්න ක්‍රමයක් නැති වෙනවා ලෙසන් එකට. පොළොන්නරුවේ ඉන්නවද කවුරු හරි? හරි. ඒගොල්ලෝ කතා කරන්න තියයි වෙන්න. කෙසේවත් කමක් නැහැ. මතක තියාගන්න. ඉතින් Tamanට සහතිකයට යන්න බැරි ඔයගේ සද්ද බද්ද නැතු ඉඳලා. හරිද? පොළොන්නරුවේ ඉන්න ගුරුවරු ඉගන්වුවා, ලූෂන්ලා ඉගන්වුවා. අර මේ කියලා මට අදාළ නැහැ. ඔයාලා මම කියනවට උත්තර දෙන්න නැත්නම් මම ළඟට ඔයගොල්ලෝ එන්න ඕනේ සහතිය ගන්න. හොඳට මතක තියාගන්න. කතා බහ නොකර ඉන්න අයට ඒකේ දඬුවම හම්බෙයි. හරි. අපි එහෙනම් ඒ ගැනත් මට ඔළුවට දාගන්න ඕනේ. ඒ නිසා මම ඒක ඇහුවේ. ඇක්සස් බහුතරයක් හම්බෙලා නැතුව ඇති. අපි එතකොට PowerPoint මම හිතන්නේ මේ දවස්වල කරමින් ඉන්නවා බ්‍රාන්ච් වල. ඒවට වෙන්න ඊළඟට අපි පටන් ගන්නවා හાર્ඩ්වෙයාර්. ඒක හાર્ඩ්වෙයාර් හම්බෙලා නැද්ද ඔය බ්‍රාන්ච් වල ළමයිට? හાર્ඩ්වෙයාර් කියලා ටියුට් එකක්. කම්පියුටර් හાર્ඩ්වෙයාර්. නෑ සර්. බලන්න මම හැමෝටම හම්බුනේ නැහැ. දඹුල්ල හම්බුන්නේ අය කුරුණෑගල හම්බෙලා තියෙනවද හાર્ඩ්වෙයාර්? හම්බුණා සර්. කුරුණෑගල හම්බුණා සර්. හරි. චිලව් හම්බුණා සර්. චිලව්ත් හම්බෙන්න ඕන හાર્ඩ්වෙයාර්. තියෙනවා සර් චිලව් එකට දුන්නා. හරි. කැන්ඩි ළමයිට හાર્ඩ්වෙයාර් හම්බුණාද? නෑ සර්. කැන්ඩිත් දෙන්න කියලා දුන්නා මං ටියුටුත් ඇරියා දෙන්න කියලා. ඒ කියන්නේ සමහර අය ආපු නැතුව හම්බෙලා නැතුවද ටියුට් ගන්න ගියපු දාසේ දුන්නේ නැද්ද දන්නේ නැහැ. අනුරාධපුර හම්බුණා සර්. කැන්ඩි ළමයිට හම්බුණාද? කැන්ඩි දෙන එක ළමෙක් කිව්වා හම්බුණා කියලා. ඒ තව එක්කෙනෙක් කිව්වා හම්බුන්නේ නැහැ කියලා. හම්බෙච්ච ළමයි ඉන්නවද කැන්ඩි බ්‍රාන්ච් එකේ? අනුරාධපුර හම්බුණා සර්. අනුරාධපුර ළමයිට හાર્ඩ්වෙයාර් හම්බුණාද? right. දැන් මේ උත්තර දෙන්න තියෙක හරියම ප්‍රශ්නයක් මොකද ටියුට් ටික හරි Taman ළඟ තියෙනවද නැද්ද කියලා බලලා නැහැ ඔය හම්බෙච්ච. මට ගෲප් වලට දාන්න මම ඔය අහපු ටියුට් හම්බුණාද නැද්ද කියලා අදම දාන්න බලලා ටියුට් කවුරු හරි ළමයි දෙන්නෙක් මට ඕන හાર્ඩ්වෙයාර් හම්බුණාද කියන එකයි ඇක්සස් හම්බුණාද නැද්ද කියන එකයි. ඒ බ්‍රාන්ච් වල ළමයි දෙන්නෙක් හරි දාන්න හම්බුණා හાર્ඩ්වෙයාර් හම්බුණා ඇක්සස් හම්බුණා කියලා. හම්බුනේ නැත්නම් හම්බුනේ නැහැ කියලා දාන්න. නැත්නම් අපිට ඉදිරි දේශන කරගෙන යන්න බෑ. අර අපි ඉවර කරනවා කියපු කාලෙට ඉවර කරන්න බැරි වෙනවා මේක. තවත් මාස දෙකක් විතර ඇදීදී හොයි තියෙයි. එතන ටියුට්ස් ටික තියෙන්න ඕන ඔයගොල්ලන්ට කරන්න. මම මේ හම්බුණාද කියලා අහන්නේ ඔයගොල්ලන්ට මේක PDF එක හරි දෙන්න කොහෙන් හරි print out එකක් ගන්න. රුපියල් 50 60 යන්නේ print out එකක් ගන්න ටියුට් එක. මොකද දැන් ඔයාලව ආයෙ ගෙන්නන්න අපිට වෙන්නේ නැහැ මේ තත්ත්වෙත් එක්ක ආයතන වලට. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක එන්න යන්න බැහැනේ. නමුත් print out එකක් වෙලන් කොහෙන් හරි තැනකින් ගන්න පුළුවන් නේ දීපුවම. ඒ නිසා කරුණාකරලා වගකීමෙන් මම අහන්නේ ඒ ටික නැත්තම් හැම දරුවෙක්ම මේ මොකද ලෙසන් එක තියෙනවද නැද්ද කරනවද නැද්ද කියලා තීරණය කරන්න ටියුට් එක තියෙන්න ඕනේ. එහෙනම් මම කියපු බ්‍රාන්ච් වල අය මම අහුවේ හાર્ඩ්වෙයාර් තියෙනවද ඇක්සස් තියෙනවද කියලා. ඇක්සස් නැහැ කියන ළමයි මේ මට ගෲප් වලට දාන්න ඒ ළමයි අපිට ඇක්සස් හම්බුනේ නැහැ කියලා. හાર્ඩ්වෙයාර් හම්බෙච්ච නැති අය දාන්න අපිට හાર્ඩ්වෙයාර් හම්බුනේ නැහැ කියලා. ඒත් මම ගෲප් වලට දාලා තියන්නම් ඒ ටියුට් දෙක. එතකොට ඔයාලට පුළුවන් ළඟම තැනකින් ඔය ළඟ ගෙවල් ළඟ ආරෙමෙත් තියෙනවනේ print out ගන්න පුළුවන් තැන. PDF එක දාලා තිබ්බොත් print out එකක් ගන්න.
රුපියල් 50කට 100ක් උපරිම රුපියල් 100ක් ඒ print out එක ගන්න. ටියුට් එකේ කොළ 10යි 12යිනේ තියෙන්නේ. අපිට ඒ ලෙසන් දෙක ඉවර කර හැකි. ඒ ලෙසන් දෙක ඉවර වුණාම අපිට ඉතුරු වෙන්නේ ඉන්ටර්නෙට් ඊමේල්. ඒක ටියුට්ස් එකයි තියෙන ඉන්ටර්නෙට් ඊමේල් ටියුට්. ඉන්ටර්නෙට් ඊමේල් ටියුට් ඔයගොල්ලන්ට හම්බෙලා නැතුව ඇති නේද? ඔය කියන තත්ත්වය අනුව. කුරුණෑගල ළමයිට හම්බුණාද ඉන්ටර්නෙට් ඊමේල් කියලා ටියුට් එක? නෑ සර්. එතකොට දැන් ඒවත් අපිට දෙන්න වෙන්නේ මේ අර විදිහට. ඒ නිසා මම හાર્ඩ්වෙයාර් එකයි ඇක්සස් එකයි මට දැන් කරන්න තියෙන්නේ. ඒක මාසෙකින් ඉවර කරනවා. ඒ අතර ඉන්ටර්නෙට් ඊමේල් එකක් දවස් දෙකකින් විතර ඉවර කර හැකියි. එතකොට අපිට ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. ඔයාලා මම අහනවට උත්තර දුන්නොත්. එහෙනම් ගෲප් වලට අමතක නොකර අද ඉවර වෙනකොටම දාන්න හැම බ්‍රාන්ච් එකකම ළමයෙක් එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් දාපම ඇති. හાર્ඩ්වෙයාර් ටියුට් හම්බුනේ නැහැ. ඇක්සස් ටියුට් හම්බුනේ නැහැ කියලා. එතකොට මම PDF එක දාලා තියන්නම්. ඔයාලා කල්ලාතුව කොයි වෙලාවක පුරුවන් වෙච්ච වෙලාවක print out එක කරගෙන තියාගන්න. මොකද මම ලෙසන් එක දිගටම කරනවා. ලෙසන් එක නැත්තම් ඔයාලට ටියුට් නැහැ කියලා මේක කරගෙන ඉන්න බෑ. කොහොම හරි තව සතියක් හමාරක් යනවනේ ඔය ලෙසන් පටන් ගන්න. දැන් මේ සතිය ඉවර කරන්න බෑ ඉංග්‍රීසි. ලබන සතිය වගේ ඉංග්‍රීසි ඉවර කර හැකියි. එතකොට අපිට පුළුවන් ඊළඟට ටක් ගාලා පටන් ගන්න හાર્ඩ්වෙයාර් එක. ඒත් එක්කම ඇක්සස් එක. ඊපස්සේ ඉන්ටර්නෙට් ඊමේල් එකට දවස් 2යි නැත්තම් 3යි යන්නේ. එතකොට මේ අතරතුරදී මේ කොරෝනා කාලය අතරතුරදී අපිට කෝස් එකේ තියරි ඉවර කරයි. තියරි ඉවර කරපු ගමන් උගලන්ට සර්ටිෆිකේට් එක දෙන්න ක්‍රමේ හැදෙනවා. පළවෙනි සර්ටිෆිකේට් එක දෙනවනේ ඩිප්ලෝමා ඉන් කම්පියුටර් බේස් ලැන්ග්වේජ් කියන එක. සල්ලි බඳලා ඔක්කොම කරලා ඇටෙන්ඩන්ස් තියෙන ළමයිට සර්ටිෆිකේට් එක අපි දෙනවා. එන්න බැයි නම් ඒකට කූරිය චාර්ජස් අරගෙන ගෙදරට හරි තැපල් කරලා එවනවා අපි. තැපල් ගාස්තු අරගෙන තැපල් කරලා හරි එවනවා එන්න බැරි තත්ත්වයක් තිබුණොත්. අපි එහෙම තමයි දැන් ප්ලෑන් එක හදාගෙන ඉන්නේ. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ඉවර වුණාම අපි රට ඇරියට පස්සේ ඒක ලැබ් වලට ඇවිල්ලා ප්‍රැක්ටිකල් ටික කරගන්න ඕනේ නැත්නම් කෝස් එක සම්පූර්ණ නැහැනේ. ප්‍රැක්ටිකල් ටික කරලා එක්සෑම් එක කරපුවම ඊටු ඉංග්‍රීසි සාතිකේ මැනේජ්මන්ට් වලට මැනේජ්මන්ට් නැහැ ඉංග්‍රීසි සාතිකයයි කම්පියුටර් හાર્ඩ්වෙයාර් සාතිකයයි ඊටු සාතික දෙක නැත්නම් තුන වලට හම්බ වෙනවා. MS Office සාතිකයයි. ඒ ටික හම්බ වෙනවා. එතකන් ප්‍රධාන සාතිකය දෙනවා ඔයගොල්ලන්ට කෝස් එක ඉවර වුණා කියලා තියරි ඉවර කරගන්න ළමයිට. ඒකයි මේ තියරි එකට හැමදාම එන්න කියන්නේ. ඔක්කොම මම සංගණනය කරලා තියාගෙන ඉන්නේ. කාටවත් හොරට එහෙම බෑ. මම ක්ලාස් ආවම මම මේවා කරා කියලා. දැන් ඔය සමහර බ්‍රාන්ච් වල ඉන්නවා බින්ගිරි එහෙම ඉන්න 4 දෙනා කවදාවත් මේ දාන්නේ නැහැ ස්ටුඩන්ට් නම්බර් එක. මම ඒගොල්ලන්ට අවසාන පණිවිඩය දීලා තියෙන්නේ. මම ක්ලාස් එක කරත් වෙන ගුරුවරයෙක් ක්ලාස් එක කරත් තමන් ලෙසන් එක හිටියනම් ස්ටුඩන්ට් නම්බර් එක දාන්න ඕන. මම ඒ 3 දෙනා 4 දෙනා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නේ. ඒ දෙන්න 3 දෙනා අයින් කරන්න ඕනේ මම මේ බලන්නේ. මොකද මතක නැතුව වගේ ඉන්නවා. ස්ටුඩන්ට් නම්බර් එක හැමෝම දාන්න ඕනේ. මේක ඉවරුණ ගමන් මොකද ඒ බ්‍රාන්ච් වල ගුරුවරු මේවා ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඕගොල්ලෝගේ සර්ටිෆිකේට් එක දෙන්න ඉස්සෙල්ලා ඔයාලගේ කාඩ් එකේ ශිෂ්‍ය කාඩ් එකක් ඔයාලට තියෙනවා. ඒ කාඩ් එකේ ලකුණු කරන්න ඕන ඔන්ලයින් ක්ලාස් වලට ඔයාලා හිටියා කියලා. ඊට අමතරව මම ළඟ තියෙනවා වෙනම සයන්ටිෆිකලි රෙකෝඩ් එකක් ඔයගොල්ලෝ Google ෆෝම් එකෙන් ලොග් වුණාට පස්සේ. ඉතින් ඒක කොයි වෙලාවෙ හරි වුමනා වෙලාවට මම ළඟට ගන්නවා ආපු නැති අය බලන්න එතනින් තමයි. ලොග් වෙච්ච නැති අය හිටපු නැති අය එතනින් බලලා ඒගොල්ලෝ අයින් කරනවා සර්ටිෆිකේට් එක දෙන්නේ මේ විදිහට. අවසාන මොහොතේ මම ළඟට එන්න වෙනවා හැම ওই බ්‍රාන්ච් එකකම ඔය පොළොන්නරුව දිහා යන සෙට් එක කතා නොකර ආරේ මේ හිටියට ඒගොල්ලොන්ට එන්න වෙනවා නැත්තම් සර්ටිෆිකේට් එක දෙන්නේ නැහැ. ලූෂන්ද අරකද මේකට මට අදාළ නැහැ. මමයි මේ වැඩසටහන කරන්නේ. දැන් ඒගොල්ලෝ කරගෙන යන්නේ මේ ඔයගොල්ලොන්ට ඈත හින්දා අපිට එන්න බැරි නිසා. හොඳට මතක තියාගන්න මම මොන හරි දෙයක් අහපුවම කතා කරලා උත්තරය දෙන්න දැනගෙන තියෙන්න ඕන. ආපු නැති අයට කෝස් එකේ හිටපු නැති අයට දඬුවම් හම්බ වෙනවා. ඒකේ දෙකක් නැහැ. සල්ලි බැඳ දරවම ඔක්කොම කියලා ඔක්කොම මේ රෙකෝඩින් මල් ළඟ තියෙනවා. කාටවත් කිව්වේ නැහැ, දන්නේ නැහැ, කියන්න බෑ. රෙකෝඩින් එක ඔක්කොම මල් ළඟ තියන් තමයි කතා කරන්නේ. right they are jogging. they are බලන්න දේත් එක්ක යෙදුනේ jogging ing ඇවිල්ලා මෙතන jogging. හරිද? she was sitting අතීත කාල වාක්‍ය. she was sitting. we were waiting for hours. we were waiting for hours. වර්තමාන කාලේ බහුවචනයක්. is the sleeping. is she sleeping. is she sleeping. එක ප්‍රශ්නාර්ථයක්. ප්‍රශ්නාර්ථයේ වාක්‍යයක්. ඇය නිදියමින්ද? ඇය නැත්නම් ඇය නිදිද? he didn't know the answer. අන්න ඒක අතීත කාලේ වාක්‍යයක්. ඔහු උත්තරේ දන්නේ නැහැ. we have gone long way. we have gone නේද? එතකොට මොකක්ද ඒක? ඒක අතීත කාලයට ගිහිල්ලා. gone කියලා කියන්නේ ගියා එකේ අතීත කෘදන්තය. has she received any of my letters? has she received? එතන මාන අතීත කාලයට ගිහිල්ලා. ඇයට ලැබිලා තියෙනවද? ඇයට ලැබිලා තියෙනවද any of my letters? මගේ මොනෝහරි ලිපි. මගේ මොනෝහරි ලිපි ඇයට ලැබිලා තියෙනවද? do you smoke? ඔයා සිගරට් බොනවද? නැත්නම් ඔයා දුම්පානය කරනවද?
will she help? ඇය උදව් කරාවිද? will she help? අර will she කියන will කියන අනාගත කාල ක්‍රියාව මුලට ගිහිල්ලා will she will help කියන්නේ ඇය උදව් කරાવી, will she help කියන්නේ ඇය උදව් කරાවිද කියලා තමයි මේ උපකාරක ක්‍රියාපද යොදාගෙන අපිට කතා කරන්න ලියන්න වාක්‍යයක් අඳුන ගන්න අවශ්‍යතාවයන් මේ හදලා තියෙනවා. Stative verbs. Stative verbs are the verbs that express the state rather than the action. Stative verbs වලින් කියවෙන්නේ මේකත් ක්‍රියාපද වර්ගයක්. මේකෙන් කියවෙන්නේ express ප්‍රකාශ කරනවා state that තත්වයක් ප්‍රකාශ කරනවා that rather than the action. අර්ධ ක්‍රියාවකට වඩා යමක් ප්‍රකාශ කිරීමට තමයි stative verbs ගන්න. ක්‍රියාවක් කියලා කියන්නේ පුජ්‍යලයක් කරන දෙයක්නේ. එහෙනම් පුජ්‍යලයක් කරන දෙයකට වඩා කිසියම් තත්වයක් ගැන කියන තමයි stative verbs පාවිච්චි කරන්නේ. stative verbs එහෙනම් අපි ආපු ගාම කොහෙද දැනගෙන තියෙන්න ඕන මොකද? ක්‍රියාවකට වඩා කිසියම් තත්වයක් ප්‍රකාශය කරන වාක්‍යයකට අපි මේ ක්‍රියාවකට කියන මොකද්ද? stative verbs කියලා. ක්‍රියාවකට වඩා කිසියම් තත්ත්වයක් ප්‍රකාශ කරනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද? stative verbs කියලා. උදාහරණ බලමු අපි. මේ ටික ලියලා නැත්තම් ලියා ගන්න ඕන. be, seem, love, own, want, sound, have, know, understand. මේ වගේ ක්‍රියාවක් නැහැ. මේ කිසිම එකක ක්‍රියාවක් නැහැ. හැබැයි ක්‍රියාපදයක් හැටියට යෙදෙනවා තත්වයක්. seem දැක්කා, be තිබුණා, ඉන්නවා, සිටිනවා, seem දැක්කා, love ආදරය, on තමන්ගේම, want අවශ්‍යයි, sound ශබ්දය, have තිබේ, know දන්නවා, understand තේරුණා. හැබැයි ක්‍රියාවක් හැටියට මෙතන තියෙනවා ක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ කිසියම් කෙනෙක් විසින් කරන දෙයක් නෙවෙයි. කිසියම් තත්ත්වයක් ගැනයි මෙතන කියවෙන්නේ. Example of sentences. She is great wife. She is a great wife. ඇය කදිම නැත්නම් ඇය කදිම භාර්යාවකි. ඇය කදිම භාර්යාවකි. නැත්නම් ඇය වටිනා භාර්යාවකි කියලා ඒ කියන්නේ she is great wife. එතන great කියලා කියන්නේ ක්‍රියාවක් නේද? ඊටමත් වටිනා උසස් මට්ටමේ කාන්තාවක් නැත්නම් භාර්යාවක් කියලා යොදන්න ගත්තේ. He seems rather strange. She seems rather strange. අර seems දැක්කා කියන එකයි කියලා කියන්නේ. ඊළඟට he wanted to see you. He wanted to see you. That sound ආවේසම්. That sounds ආවේසම්. ආවේසම් කියලා කියන්නේ මොකද්ද ළමයි? නියමයි කියන එක. හරිද? ආවේසම් කියලා අපි කියන්නේ නියම. That sound ආවේසම් කියන්නේ න ඒ ශබ්දේ නියමයි. We have enough things to do. We have enough things to do. We have things enough to do. And අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ වාක්‍යයත් මම හිතන්නේ ලියන්න තිස්තෙන් ඒවා ලියාගෙන යන්න ඕනේ. ඒ වගේම මේවා නැවත බලන්න. Stative verbs are usually not used in progressive tenses. Stative verbs are usually not used in the progressive tenses. Progressive tenses කියලා කියන්නේ මොකද්ද? ing දාලා යොදනකොට ing පවතින ක්‍රියාවෙදී stative verbs පාවිච්චි කරන්නේ. කිසියම් ක්‍රියාවක් පවතිමින් තියෙනවා නම් අන්න එතෙන්ද අපි stative verbs යොදන්නේ. Examples: incorrect. Incorrect කියලා කියන්නේ වැරදි විදියට ලියන කියන. correct කියන්නේ හරි විදියට වාක්‍ය ලියන විදිය. මේ වාක්‍යයේ වැරදි විදියට ලිව්වොත් මෙහෙමයි තියෙන්නේ. He is wanting to see you. He is wanting to see you. ඔහුට ඔබව දකිමින් සිටීමට අවශ්‍යයි කියලා කියන්න බෑ. ඔහුට ඔබව දකිමින් සිටීමට අවශ්‍යයි කියලා කියන්න බෑ. ඔහුට ඔබව දකීමට අවශ්‍යයි කියලා කියන්න ඕන. එහෙනම් ing දාලා කියන්න බෑ stative verb එකක්. He wants to see you. ඒක තමයි හරි ක්‍රමය. ඒ වාක්‍ය highlight කරගන්න correct කියන වාක්‍ය. He wants to see you. ඒක ලියලා highlight කරගන්න. He wants to see you. ඔහුට ඔබව දකීමට අවශ්‍යයි. Incorrect වාක්‍ය මේ විදිහට කියන්න බෑ. I am looking, I am knowing what to do. මම දැනගනිමින් ඉන්නවා මොනවද කරන්න ඕන කියලා වාක්‍ය කියන්න බෑ. I am knowing what to do. එහෙනම් හරි විදිහ තමයි I know what to do. I know what to do. මම දන්නවා මොනවද කරන්න ඕන කියලා. I know what to do. අන්න එහෙමයි වාක්‍ය කියන්නේ. right. එතකොට මෙතන correct වාක්‍යයට underline එකක් දාගන්න. Incorrect වාක්‍යය ඊළඟ තව එකක් තියෙනවා. They are seeming nice.
හරිද? ඒ කදිමට දැකීමින් පවතිනවා. ඒ කදිමට පේනවා. ඒ කදිම ලෙස පේනවා කියලා කියන්න බෑ. හරිද? ඒ පේනවා කදිමට. පේමින් තිබෙනවා අපිට දකිමින් තිබෙනවා කියලා කියන්න බෑ. correct වාක්‍යය තමයි they seem nice. උන් කදිමට දැක්කා. උන් කදිමට දැක්කා. correct වාක්‍යය underline කරගන්න. ඒක ලියලා ඉවර ඇති කියලා මම හිතනවා. ඊළඟට regular verbs. Regular verbs. A regular verb is a verb that follows that rules. A regular verbs is the verbs that follows this rule. A regular verbs කියලා කියන්නේ ක්‍රියාපදයක්. මෙන්න මේ කියන rules මත යැපෙන මේ rules මත යැපෙන ක්‍රියාපද වර්ගයක් තමයි regular verbs. Past form of the verb. Past form of the verb සමානයි present form of the verb එකට එකතු කරනවා ed හරි d හරි. එහෙනම් කොයි වෙලාවක හරි අතීත කාල ක්‍රියාපදයේ හදාගන්නේ වර්තමාන ක්‍රියාපදයට ed හරි d හරි එකතු කරලා නම් වර්තමාන ක්‍රියාපදයට ed හරි d හරි එකතු කරලා නම් අතීත ක්‍රියාපදයේ හදාගන්න එක regular verb එකක්. For example, work is a regular verb because for example work is a regular verb because work කියන regular verb එකක්. හරිද? නියත ක්‍රියාවක්. හැබැයි ඒකට අතීත කාලයට වෙනකොට past form of the work සමාන work වලට ed එකතු කරනවා. එහෙනම් work කියන regular verb එක ed එකතු කරලා මොකද කරගන්නේ? verb කියන normal verb එක ed එකතු කරලා අතීත කාලයට ගේනවා worked එක rule එකක්. එක rule එකක් නීතියක් ed එකතු කරනවා එහෙම නැත්නම් d එකතු කරනවා. අන්න ඒක highlight කරගන්න. work is a regular verb because past form of work සමානයි equal work plus ed equal worked වෙනවා. worked වෙනවා. මේ ටික highlight කරගන්න ඕනේ. dance is regular verbs too. dance කියන්නේ regular verb එකක් තමයි. that is because past form of dance danced plus d danced වෙනවා. dance කියන්නේ නටති. එහෙනම් ඒක අතීත කාලයට යනකොට regular අතීත කාලයට යනකොට මොකද වෙන්නේ? d එකතු වෙලා danced වෙනවා. මෙතන ed එකතු වෙනවා. work එකට ed එකතු වෙලා worked වෙනවා. ඒ වගේම dance එකට d එකතු වෙලා danced වෙනවා. ඒතර regular verb එක තියෙන rule එක ඒක. කොයි වෙලාවෙ හරි මොකද වෙන්නේ? ed හරි d හරි එකතු වෙනවා කිසියම් normal ක්‍රියාපදයකට. we call the present form base form. අපි කියනවා වර්තමාන කාල ක්‍රියාපදයට base form කියලා නැත්නම් v1 කියලා. ඒ වගේම we call the past form අතීත කාලයට ක්‍රියාවට කියනවා v2 කියලා. වර්තමාන ක්‍රියාවට කියනවා v1. අතීත ක්‍රියාවට කියනවා verb 2 හෙවත් v2 කියලා. හරි there is another form called අනිකුත් ක්‍රියාවට කියනවා v3 කියලා. ඒ කියන්නේ මොකද්ද? regular verb එකට කියනවා v3 කියලා. that is the form that we use the perfect tense. හරිද? මේවා use කරනවලු අතීත ක්‍රියාවේදී perfect tense එකේදී use කරනවලු. there are examples of regular verbs. there are examples of regular verbs. regular verbs සඳහා තියෙන examples බලමු. help එක එහෙනම් මොකද වෙන්නේ? අතීත කාලයට එනවා මොනවා වෙලාද? ed එකතු වෙලා. මෙතන highlight කරගන්න ed එකතු වුණා කියලා. ඒ වගේම අතීත කෘදාන්තයට එනවා මොකද්ද? ed එකතු වෙලා helped වෙනවා. help එක helped වෙලා helped වෙනවා. open කියන එක මොකද වෙන්නේ? ed එකතු වෙලා opened වෙනවා. අරිනවා ඇරියා ඇරලා. අරිනවා ඇරියා ඇරලා. දොරක් අරිනවා දොරක් ඇරලා ඇරියා දොරක් ඇරලා. නේද? ed එකතු වෙනවා. stop මොකද වෙන්නේ? ed එකතු වෙලා stopped වෙනවා. ඒ වගේම changed මොකද වෙන්නේ? changed මොකද වෙන්නේ ළමයි? change මාරු කරනවා. d විතරක් එකතු වෙලා changed වෙනවා. d විතරක් එකතු වෙලා change වෙනවා. ඒවා ටික highlight කරගන්න. irregular verbs ඒවා ලියලා ඇති. ඒකයි මම මේ උඩට අරගෙන යන්නේ. ලියලා නැත්තම් මට කියන්න ලියලා නැහැ කියලා. මම හිතනවා ඔයගොල්ලෝ ලියාගෙන ඇති කියලා මම මේ කතා කරන අතරේ. irregular verbs. An irregular verbs is a verb that does not follow the rule. මේ regular verb වගේ rule එකක් follow කරන්නේ නැහැ. නීතියක් follow කරන්නේ නැහැ irregular verb වල. For example, drink is an irregular verb because the past form drink is drank. අතීත කාලයට නෝඩ drink එක මොකද වෙන්නේ? ed එකතු වෙන්නේ එහෙම නෑ drank වෙනවා. drink කියන ක්‍රියාපදයේ අතීත ක්‍රියාවට යනකොට අතීත කුදාන්ත වෙනකොට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. drank වෙනවා. ඒ වගේම and not drinked කියලා වෙන්නේ ed එකතු වෙන්නේ නැහැ. අතීත ක්‍රියාපදයේ drink එකේ drank වෙනවා. go is a regular verb. go කියන්නේ regular verb. that is because the past form එකේ past එක අතීත එක
God නෙවෙයි. ඒක God වෙන්නේ නැහැ. මොකද වෙන්නේ vent වෙනවා. එහෙනම් drink එක drank වෙනවා. වගේම go එක went වෙනවා. ඒ වගේම do එක වෙන්නේ මොකද්ද? does වෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඒ ටික. irregular verbs කියලා කියන්නේ කිසිම rule එකක් අනුගමනය කරන්නේ නැතුව අතීත ක්‍රියාවයි අතීත කෘදන්තයයි හැදෙනවා. හැබැයි regular verb එක අතීත ක්‍රියාවයි අතීත කෘදන්තයයි ed සහ d එකතු වෙනවා කියලා වාට දැන් තේරෙනවා ඇති. right අපි බලමු ඉතුරු ටිකත් ඒ ටිකත් බලලා නවත්තමු. බලන්න මේකේ take took වෙලා taken වෙනවා. අර වගේ නෙවෙයි ed වත් d වත් එකතු වෙන්නේ නැහැ. take took වෙලා taken වෙනවා. buy brought වෙලා brought වෙනවා. ed වත් d වත් නැකවත් වචනේ වෙනස් විදිහට මෙතන. eat එක eated වෙන්නේ නැහැ. ate වෙලා eaten වෙනවා. give එක gived වෙන්නේ නැහැ. gave වෙලා given වෙනවා. අර leave එක lived වෙන්නේ නැහැ. left වෙලා left වෙනවා. දැන් ඔයගොල්ලෝ group වලින් එම අයින් වෙනවා කියලා කියන්නේ left ඉවත් වෙනවා. leave කියන්නේ ඉවත් වෙනවා. left වෙන ඉවත් වුණා ඉවත් වෙලා. am was been වෙනවා. අර බලන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. am අයිත් එක්ක යෙදෙන්නේ ඒක අතීත කාලේ was වෙනවා. අතීත කෘදන්ත වෙනකොට been වෙනවා. මේ තමයි irregular verb වල ස්වභාවය. right මම හිතන්නේ අදට ඇති අපි ඊළඟ දවසේ ඉතුරු කොටස එහෙනම් කරනවා. පාඩම් ටික හරියට තියාගන්න. මේ ටික ලිව්වේ නැද්ද ළමයි? ලියා ගන්න තියෙනවද? ලිව්වේ නැද්ද? ලිව්වා සර්. තියනවා සර්. ලියලා ඉවරද? තව ලියන්න තියෙනවද? ඔව් සර් ලියා ගන්න තියෙනවා. සවුන්ද දෙකටනේ හ්ම්? සවුන්ද දෙකටනේ මම group එකට message එක දාන්න ළමයි. අලතු message දාන්න. එතකොට log වෙලා එන්න. right එහෙනම් thank you very much. හැමෝම පරිස්සමෙන් ඉන්න. කියපු දේවල් මතක තියාගන්න, වැඩ කරන්න. වැඩ කරලා මේ course එක ඉවර කරගන්න හැමෝම. right thank you very much. Good evening all. Good evening, evening, sir. Thank you. Good evening. Good evening.